ඔබ මොහොතක් සිතා බලන්න දෙවිදුගේ දරුවෙක් විලස ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුවේ සොයුරියේ අහන්න අවසානය අතළඟය දෙවිදුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද යුදගිනි පැතිරී මුළු ලෝකය කැළඹී යයි මුළු පොළොව පුරා මහ බියකරු දේ සිදුවෙයි සාගත පීඩාවෙන් බෝ මිනිසුන් මියැවෙයි මේ සියල්ල දෙවිදුන් යලි එන පෙර ලකුණුයි නොසිතූ මොහොතේ දෙවිදුන් පැමිණේ මිතුරේ සූදානම් වී සිටියොත් එය යහපත් වේ නව ජීවිතයක් ඔබ හට හිමි වෙයි සගයේ දෙවිදුන් වෙත එන සෑම දෙනාට එය හිමි වේ ඔබ මොහොතක් සිතා බලන්න දෙවිදුගේ දරුවෙක් විලස ඔබ යන්නේ කොතැනකටද නවතින්නේ කොතැනකද සොයුරේ සොයුරියේ අහන්න අවසානය අතළඟය දෙවිදුන්නේ අපගෙන යන්න ඔබ සූදානම්ද Yehova Jireh මාසැමදේ ඔබවේ මා අවශ්‍යතාවයන් සපුරන්නේ Yehova Jireh මාසැමදේ ඔබවේ මා අවශ්‍යතාවයන් සපුරන්නේ ඉල්ලන දෙයටත් වැඩියෙන් සපයන්නේ මායාක්ෂාවන් අසමින් ඔබමයි පිළිතුරු දෙන්නේ ඉල්ලන දෙයටත් වැඩියෙන් ඔබමයි සපයන්නේ මායාක්ෂාවන් අසමින් ඔබමයි පිළිතුරු දෙන්නේ Yehova Jireh මාසැමදේ අවශ්‍යතාවයන් සපුරන්නේ සපුරන්නේ
ආමෙන්. ආශිර්වාදමත් දවසක් ඔබ හැම කෙනෙක්ම අපි ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් අපි පිළිගන්නවා. විශේෂයෙන්ම YouTube, Facebook කරා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම අපි ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් සෑම මාසේ පළවෙනි ඉරිදා දවසක් වගේම අදත් අපි සුපුරුදු විදියට අපි උන්වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකමට ඇතුල් වෙන්න යනවා. අපි විශ්වාස කරනවා ඔබ අද දවසේ ශුද්ධ වූ සහභාගීකමට සූදානම් වෙලා ඇති කියලා. ඉතින් අලුත් මාසයක අලුත් බලාපොරොත්තුත් එක්ක අද දවසේ අපි දෙහිමේ අපි ආරම්භ කරන්න යනවා. අපි දෙවියන් වහන්සේට මේ දෙහිමේ අපි සම්පූර්ණයෙන්ම බාර කරලා අපි යාඥා කරමු. හලෙලූයා ස්වාමිනී, ප්‍රශංසා වේවා, මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා. හලෙලූයා, හලෙලූයා. පියාණන් අපි ඔබ වහන්සේගේ නාමය ඔසවනවා. ඔබ වහන්සේගේ නාමයට මහිමය දෙනවා ස්වාමිනී. හලෙලූයා. ගෞරවය වේවා, ගෞරවය වේවා ස්වාමිනී. පියාණන් විශේෂයෙන්ම දැන් අපි මේ දෙහිමේ ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා. සර්වබලධාරී දෙවි පියාණී, මේ උදෑසන ස්වාමිනී, ඒ නිවැස්වල සිට අපිව සම්බන්ධ වෙන හැම කෙනෙක්ගේම ඒ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනී. විශේෂයෙන්ම අපි ආඥා කරනවා ඔවුන් ඉන්නා වූ ස්ථානවල ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ නිදහස් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ එක්සිට්කම ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අද දවසේ ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා යාඥා කරනවා. යමෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවද ස්වාමිනී, ඔබ වහන්සේගේ වචනේ අසනවද ස්වාමිනී, ඔවුන්ගේ ජීවිතය ඔබ වහන්සේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරමින් ස්වාමිනී ඔවුන්ගේ ජීවිතයේ ස්පර්ශයක් ඔබ වහන්සේ නිදහස් කරමින් අලුත් දෙයක් කරන්න කියලා අපි යාඥා කරනවා. දැන් ඔබ වහන්සේට අපි සිළු ගෞරවය, සිළු මහිමය දෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආශිර්වාදමත් උදෑසනක් හැම කෙනෙක්ටම. අද අපි මොන වාතාවරණයක හිටියත් අද යේසුස් වහන්සේ අප මැද්දේ ඉන්න යනවා. ආමෙන්. අද අපි යේසුස් වහන්සේට අපි අත්පොළ සන්දී අපේ මුළු සිතින්ම අපි මේ ගීතිකාව යේසුස් වහන්සේට ගායනා කරමු. අපි අත්පොළ සන්දී මෙම ගීතිකාව යේසුස් වහන්සේට ගායනා කරමු. Passam samidunama, passam samidunama, passam samidunama, usasten hi, passam samidunama, passam samidunama, passam samidunama, passam samidunama, usasten
දෙමු. ඔව් ස්වාමීනි ඔබ වහන්සේගේ නාමය උසස්යයි. අපි ටික මොහොතක් අරගෙන උන්වහන්සේට නමස්කාර කරන්නයි යන්නේ. අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ මාත් එක්ක ඉන්න නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ මට සුවය ගෙනල්ලා තියෙන නිසා ඔබ වහන්සේට මම ස්තුතිවන්ත කරනවා. අපි ටික මොහොතක් අරගෙන අපගේ දෑත් ඔසවා අපි උන්වහන්සේට ස්තුති කරමු. ස්තුතියි ස්වාමීනි ඔබ වහන්සේගේ නාමය උදෙසා. Shikira baba sokoriya baba. ඔබ වහන්සේගේ නාමය උසස් වූ නාමයයි. O ස්වාමිනී අන් කිසි නමක් නෑ මහදේ මන්දිරේ යේසුනි ඔබ පමණයි මහදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහි කරනෙමි ඔබේ ප්‍රේමය සෑමදිනේ අන් කිසි නමක් නෑ මහදේ මන්දිරේ O ස්වාමිනී යේසුනි ඔබ පමණයි මහදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහි කරනෙමි ඔබේ ප්‍රේමය සෑමදිනේ මා ශක්තියයි O ස්වාමිනී මා ජීවයයි O ස්වාමිනී ඔබ වහන්සේගේ නාමය උසස් වූ නාමයයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි මා ශක්තියයි මා ජීවයයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි අන් කිසි නමක් නෑ මහදේ මන්දිරේ යේසුනි ඔබ පමණයි මහදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහි කරනෙමි ඔබේ ප්‍රේමය සෑමදිනේ සිහි කරනෙමි ඔබේ ප්‍රේමය සෑමදිනේ අන් කිසි නමක් නෑ O ස්වාමිනී ඔබ වහන්සේට අපි ප්‍රශංසා කරනවා අද දවසේදී ස්වාමිනී ඔබ පමණයි මහදේ ගී ගයනෙමි ඔබට ප්‍රීතියෙන් මා සිතේ සිහි කරනෙමි ඔබේ ප්‍රේමය සෑමදිනේ මා ජීවයයි O ස්වාමිනී ඔබ වහන්සේගේ නාමය උසස් වූ නාමයයි O යේසුනි අපි ටික මොහොතක් අරගෙන උන්වහන්සේට නමස්කාර කරමු Shikira baba sokoriya baba ඔබ වහන්සේගේ නාමය උසස් වූ නාමය ස්වාමිනී ඔබ වහන්සේ මා ශක්තියයි මා පෙරමුණයි යේසුනි ඔබ මාගේ රැකවරණයයි මා ශක්තියයි O ස්වාමී ඔබ වහන්සේ මා ජීවයයි මා පෙරමුණයි O ස්වාමී ඔබ වහන්සේගේ නාමය උසස් වූ මහත් වූ කරුණාවයි ඔබ වහන්සේගේ කරුණාව O
අපි ටික මොහොතක් අරගෙන උන්වහන්සේ නමස්කාර කරමු. කිමු ස්තුතියි ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයට ආව නිසා. ඔබ වහන්සේ මට ශක්තියක් වුණ නිසා ස්තුති කරනවා ස්වාමිනී. ඕ ස්වාමිනී. හලෙලූයා. හලෙලූයා. ඕ ස්වාමිනී. මොදක් කරගෙන උන්වහන්සේ නමස්කාර කරමු. ඔබ වහන්සේ උසස් වූ දෙවිඳුන් නිසා ස්තුතිවන්ත කරනවා ස්වාමිනී. කරගෙන උන්වහන්සේ නමස්කාර කරමු. ස්තුතියි ස්වාමිනී උන්වහන්සේගේ නාමය උසස් වූ නාමය ස්වාමිනී. අපිට ගමෝදක් කරගෙන උන්වහන්සේට කියමු ස්තුතියි ස්වාමිනී. ඕ ස්වාමිනී. नमस्कार करूं ओ स्वामी उपांश के नाम उस पूर्णा में स्वामिनी ओ स्वामी उपांश के नाम उस ආමෙන්. නැවත වාරයක් ඔබ හැම කෙනෙක්ම අපි තාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න කැමති ඔබ දිගින් දිගටම අපිත් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා සිටීම ගැන. ඉතින් අපි ඔබගෙන් ඉල්ලනවා එක දෙයක්. ඒ තමයි අපි නිතරම සුපුරුදු විදියට අපගේ වැඩසටහන් අපි අන්තර්ජාලය හරහා දිගින් දිගටම අපි සිදු කරන්න සූදානම් කර තිබෙනවා. ඉතින් ඔබට හැකියාව තිබෙනවා සෑම ඉරිදා දවසකම උදෑසන 9ට අපගේ දෙහෙමය අන්තර්ජාලය හරහා Facebook YouTube හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි මේ දෙහෙමයන් ඒ ආකාරයට අපි සිදු කරන්න යනවා අන්තර්ජාලය හරහා. ඒක ඔබට ඉතාමත්ම ආශිර්වාදයක් වෙයි. ඒ වගේම ඔබ දන්නවා අපි සභාවක් හැටියට මේ වගේ කාලයන් වල අපි සමාජයට බොහෝ සත්කාර කරන්නා වූ සභාවක්. ඉතින් ඔබට හැකියාව තිබෙනවා ඔබට කැමති නම් මෙවැනි අවස්ථාවක මිනිසයන්ට උදව් කරන්න උපකාර කරන්න. ඔබ දන්නවා අපි වොයිස් පදනම යටතේ අපි බොහෝ උපකාර කරනවා මිනිසයන්ට. ඔබට හැකියාව තිබෙනවා මේ උදෑසන තිරයේ දිස් වෙන ඒ ගිණුම් අංකයට ඔබගේ මූල්‍යම ආධාරය නැත්නම් උපකාරය දීමනාව කැපකිරීම ඒ උදෙසා යොමු කරන්න. ඉතින් ඉන්පසු අපිට හැකියාව තිබෙන එක මිනිසයන් වෙතට ගෙන යන්න. ඒක බොහොමත් වූ ආශිර්වාදයක් වෙන්න යන බව අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි වැඩිදුර තොරතුරු අපගේ දෙහෙමයන් හරි සභාව ගැන තොරතුරු ඔබට අවශ්‍ය නම් ඔබගේ කොට්ටාස බාර පාලකතුමාව අමතන්න. එහෙම නැත්නම් අපි විසින් පාලකතුමන්ලා විසින් ඔබව යම්කිසි දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය නම් අපි දැනුවත් කරනවා ඇති. බොහොම ස්තුතියි. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ඉරිදා දවස විශේෂයි. අපි උන්වහන්සේගේ ශුද්ධ වූ සහභාගීකමට පංගුකාරත්වයේ දරන්න යන්නා වූ මොහොතයි මේ. මෛලීමක් කරනවා ඔබගේ නිවසේ ඔබ ඉන්නා වූ ස්ථානයේ ඔබ ඒ ශුද්ධ වූ සහභාගීකම සංකේතවත් කරන්නා වූ හැටියට ඔබ සූදානම් කර තිබෙන්නා වූ දේ ඔබ අතර ගන්නට අපි දේව වචනයෙන් කොටසක් අපි බලන්න යනවා. ඉන්පසු ඔබට හැකියාව තිබෙනවා මම යාඥා කරාට පසුව ඔබට ඒ සහභාගීත්වයත් එක්ක පංකාරත්වය දරන්න. අපි කියමු ශුද්ධ යෝහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 54 සහ 55 56 කියනා වූ පද. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. මක්නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලයි පවතී. මමද ඔහු තුලයි පවතිමි.
ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වෙන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. ස්වර්ගයෙන් බැස ආවා වූ කෑම මෙය. පියවුරුන් කාලා මැරුණාක් මෙන් නොව මේ කෑම කන තැනැත්තේ සදාකල් ජීවත් වන්නේයයි කීසේක. ආමෙන්. සුදු වචනේ අපිට සඳහන් කරන්නේ විශේෂයෙන්ම උන්වහන්සේගේ කුරුසය පූජාව මේක ඒ සත්‍යතාවය අපි ඉතා ගැඹුරෙන් අල්ලගන්නට අවශ්‍යයි මේ උදෑසන. ඔබ මට සවන් දෙන කෙනෙක් නම් ඔබ ටික මොහොතක් සිහිපත් කර බලන්න. ඒ කුරුසයේදී උන්වහන්සේගේ මාංශය තැළුනේ පොඩි උනේ ඔබ නිසයි මා නිසයි. ඒ වගේම උන්වහන්සේ කසපහර ලැබුවේ ඒ ඇන පහර ලැබුවේ ඔබ නිසාත් මා නිසා. මේ මුළු පොළොවේම ජීවත් වෙන මිනිසයන් නිසා. මේ උදෑසන ඔබ ටික මොහොතක් ඔබ මෙනෙහි කරන්න උන්වහන්සේගේ කුරුසය පූජාව ගැන. උන්වහන්සේගේ වචනයේ කියනවා උන්වහන්සේගේ ශරීරයේ කන්නා වූ රුධිරයේ බොන්නා වූ තැනැත්තේ ජීවනය ලබන්නට යනවා කියලා. මේකෙන් අදහස් කරන්නේ ඔබ ඒ කුරුසිය පූජාවේ තිබෙනා වූ සත්‍යතාවය මේ උදෑසන ඔබගේ ආත්මයට ඔබ ඒක ඔබ ආත්මයත් එක්ක ඒක එක්සිට් කර ගන්නට අවශ්‍යයි. ඔබ ඇදහිල්ලෙන් ඒ දේ අල්ල ගන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ වචනයේ කියනවා උන්වහන්සේගේ ජීවනය අපිට නිදහස් වෙන්න යනවා කියලා. උන්වහන්සේගේ සදාකාල ජීවනය අපිට නිදහස් වෙන්න යනවා කියලා. මේ උදෑසන ඔබ ටික මොහොතක් සිතන්න. ඔබගේ බලාපොරොත්තු මේ උදෑසන මැරිලා ඇති. ඔබගේ මානසික සුවය මේ උදෑසන මැරිලා ඇති. උන්වහන්සේ ජීවනය ඔබට නිදහස් කරන්නට යනවා. ඒ කුරුසයේ පූජාවේ එළිදරව් ඔබ අල්ල ගන්නට අවශ්‍යයි. උන්වහන්සේ කුරුසයේ ජීවිතේ පූජා කරේ ඔබගේ මගේ සාප උදෙසා. ඒ වගේම ඔබගේ මගේ සෑම රෝගයක් උදෙසාම අපිට සුවය දෙන පිණිස අපිට සදාකාල ජීවනය දෙන පිණිස මුදෑසන ඔබගේ මනසෙන් ඔබ ඒ දේ සිහිපත් කරන්න. ඒ වගේ මං ඉල්ලීමක් කරනවා. මේ උදෑසන ඔබ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු රහිතව යම් අස්තිර මට්ටමක ඔබ සිටින කෙනෙක් නම් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ පූජාව මේ උදෑසන ඔබ පිළිගන්නවද? උන්වහන්සේගේ ජීවනය මේ උදෑසන ඔබට නිදහස් වෙන්න යනවා. උන්වහන්සේගේ සදාකාල ජීවනය ඔබට නිදහස් වෙන්න යනවා. ඒ අලුත් බලාපොරොත්තුවක් ඔබට නිදහස් වෙන්න යනවා. ඒ දේ ඔබ තදින් අල්ල ගන්නට අවශ්‍යයි මේ උදෑසන. සවන් දෙන ඔබට හැකියාව තිබෙනවා මේ උදෑසන. මම යාඥා කරාට පසුව ඒ සුදු සහභාගීකමට ඇතුල් වෙන්න. ආදරණීය දෙවි පියාණනි, මේ උදෑසන ඔබ වහන්සේගේ මාංශයත් රුධිරයත් සංකේතවත් කරන්නා ඔබ වහන්සේගේ දරුවන්ගේ අතේ තිබෙනා වූ ඒ භෝජනයටත් පානයටත් ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ස්වාමිනී, මේ මොහොතේදී ඔබ වහන්සේගේ වචනේ ලියා තිබෙන ඒ දිව්‍යමය සුවය ඔබ වහන්සේ නිදහස් කළ මැනව. අපි යාඥා කරනවා යක්ෂයා විසින් උදුරගත්තා වූ හැම දෙයක්ම ඔවුන්ගේ ජීවිතයේ ඔබ වහන්සේ නැවත ඔවුන්ට දීමනාවක් හැටියට නිදහස් කළ මැනව. ස්වාමිනී, අපි යාඥා කරනවා ඒ ධෛර්යමත්කම, ඒ ශක්තිමත්කම, ඒ බලාපොරොත්තුව ඇදහිල්ල නැවත අලුත් කළ මැනව. දැන් ඔබ වහන්සේගේ දෑතට අපි සියලු දෙනා බාර වෙනවා. යේසුස් වහන්සේගේ මාති උතුම් වූ නාමයෙන්. ආමේන් ආමේන්. දැන් ඔබට පුළුවන් ඒ සහභාගීකමට ඇතුල් වන්න. Amen. Yes.
ආමෙන්. ආමෙන්. ආමෙන් ආශිර්වාදලා දවසක්. මෙවැනි යුගයක ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සිහිපත් කරමින් ඇදහිල්ලෙන් කරන කල කොයිතරම් සහනයක් ශක්තියක් සුවයක් නම් අපිට ලැබෙන Father. Amen. Worship team එකට අපි ස්තුති කරනවා. ගොඩාක් ස්තුතියි. මේ යහපත් උදෑසන ඔබ සමග මම දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගන්නට යන්නේ. ඒ බෙදා ගැනීමට පෙර පාස්ටර් බෙන්ජමින් අපිත් එක්ක අදහස බෙදාගත්ත Voice Foundation එක. ඔදන්නවා අපි බෙතනි චර්ච් එකේ අපේ ප්‍රධාන පරමාර්ථය තමයි ක්‍රිස්තුස් වහන්සේව ගෞරවය මහිමයට පත් කරන්නටත් ඒ වගේම මේ සභාව තුළින් අපේ දේශයට ආශිර්වාදයක් වන්ටයි. සෙන්සුරාදා දවසේ රාජගිරිය මියුනිසිපල් කවුන්සිල් එකේ ඉන්නා වූ වෛද්‍යතුමා සමග අපි විශේෂ වැඩසටහනක් කරලා ස්ථානයේ සිටියා වූ 100කට අධික සෙනගට අපිට හැකියාව ලැබුණා සභාවක් හැටියට විශාල ආශිර්වාදයක් වන්නට. එනිසා ඔබේ පාස්ටර් හැටියට ඔබගේ මිත්‍රය හැටියට පාස්ටර් ආනන්ද පාස්ටර් ජූල් ප්‍රමුඛ අපේ පාස්ටර්ස්ලා එක්ක වෙලා අපිත් එක්ක සිට ගන්නා වූ අපිට යාඥා කරන්නා වූ අපිට උපකාර කරන්නා වූ ඔබ හැම කෙනෙක්ට අපේ ස්තුතිය අපි ප්‍රකාශ කරනවා. දිගින් දිගටම අපි ඒ දේ කරමින් සිටිමු. මක් නිසාද? ඒ දේ කිරීම තුළින් අපිට හැකියාව ලැබෙනවා. උන්වහන්සේගේ පරමාර්ථ මේ කාලය තුලදීත් ඉෂ්ට කරන්නට. right? amen. එනම් මෙන්න මේ දවසේදී සිතුවිල්ල ඔබ සමග බෙදා ගන්නටයි යන්නේ. මාතෘකාව සිතුවිලි. මම කැමති මේ උදෑසන ඔබ සමග සිතුවිලි ගැන විශේෂ වූ අදහසක් ගෙනෙන්න. සිතුවිලි අපේ හොඳම මිත්‍රයා වෙන්න පුළුවන්. නැත්තම් සිතුවිලි අපේ සතුරා වන්ටත් පුළුවන්. අපේ සිතුවිලි අපිට මිත්‍රෙක් හෝ අපේ සිතුවිලි අපිට හතුරෙක් වන්නට පුළුවන්. මෙවැනි යුගයක විශේෂයෙන්ම අපේ මනස අපි පුරව ගන්නට ඕනේ දෙවියන් වහන්සේගේ බයිබලීය සිතුවිලි සමගයි. නිතරම අපිට නොඑක ආකාර සිතුවිලි ඇතිවෙන පිණිස එක එක ආකාරයෙන් අපිට හඩවල් ඇසෙනවා. නමුත් දේව ජනතාව ඔබටත් මටත් වගකීමක් තිබෙනවා. අපේ මනස දෙවියන් වහන්සේගේ වචනය දේව අදහස් එක්ක අපේ මනස පුරව ගන්නට අවශ්‍යයි. රෝම 12 වෙනි පරිච්ඡේදයේ දෙවනි පදයේ අපිට ඉතාමත්ම පැහැදිලි ලෙස කියනවා අපේ සිත මනස අලුත් කරගන්න කියලා බයිබලයේ අපිට අදහසක් දීලා තිබෙනවා. සිත අලුත් කරගන්නට මනස අලුත් කරගන්නට මනස තමයි සිතුවිලි නිෂ්පාදනය වෙන්නේ. මනස තමයි සිතුවිලි රැඳෙන්නේ. එක්තරා විදියකට මනස ඇවිල්ලා ෆැක්ටරිය සිතුවිලි ඇවිල්ලා ෆැක්ටරියෙන් නිෂ්පාදනය කරන දේවල්. මම දන්නේ ඔබේ මොන වගේ සිතුවිලි දුවන්නේ. නමුත් ඔබේ සිතුවිලි ගැන ඔබ ටිකක් සිතන්නට අවශ්‍යයි. මගේ යාඥාව මේ අය දවසේ මේ රැස්වීම ඉවරනවත් සමගම අපි ඔබ දෙසා යාඥා කරන්නට යනවා. මේ යාඥාවේ දේවල් දෙකක් සිද්ධ වෙන්න යන. එකක් දෙවියන් වහන්සේගේ නොවන සිතුවිලි අපි අනකරන්නට යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබෙන් තුරන්වන්ට අපි යාඥා කරන්නට යනවා. ඉන්පසුව දෙවියන් වහන්සේගේ සිතුවිලි ඔබ තුල පැලවෙන්නට. ඒ සිතුවිලි ඔබ තුල පැලවුණාට පස්සේ ඒ සිතුවිලි ඔබේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරන්නට යනවා. ඔබ ප්‍රකාශ කරන දේවල් ඔබ අත්පත් කරගන්නට යනවා. මා සමග දෙවනි කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට ඔබගේ අවධානය ස්ථානයේ කියනවා අපි විවාදයන්ද දෙවියන් වහන්සේ
ගැන දැනගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බෙදහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේගේ කීකරුකමට වහල් කර ගමු. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල් බිදහෙලා යම් කිසි අදහසක් මේ දේවක ඇතිතුමා අපිට ගේනවා පාවුල්තුමා. ඔහු කියනවා දෙවියන් වහන්සේගේ දැනුමට විරුද්ධව එන්නා වූ සියලු සිතුවිල්ලක්ම අපි වහල්ලෙක් හැටියට අල්ලගන්නට ඕනේ. ඒවා බිදහෙලන්නට ඕනේ. එනම් නම්බර 1 දෙවියන් වහන්සේ ගැන මොන වගේ දැනුමක්ද අපිට තියෙන්නේ? ඒ දැනගැනීම තමයි අපේ සිතුවිලි ඇති කරන්නට යන්නේ. සුද්ධ වූ ලියකියවිල්ලේ කියනවා මාගේ සෙනග විනාශ වන්නා වූ එක හේතුවක් නම් ඔවුන්ගේ දැනගැනීමේ හිගකමක් තිබෙන නිසා. දැනගැනීමේ හිගකම නිසා දේව සෙනග මුලා වෙනවා. දේව සෙනග විනාශ වෙනවලු දැනගැනීමේ හිගකමක් නිසා. පාවුල්තුමා ඒ නිසා තමයි අපිට කියන්නේ දෙවිදුන්ගේ දැනගැනීමට විරුද්ධව නැගී සිටින සෑම සිතුවිල්ලක්ම වහල්ලෙක් හැටියට අත්පත් කරගන්න දෙවියන් වහන්සේගේ දැනගැනීම. මේ දෙවියන් වහන්සේ කවුද? ඔබ දන්නවද? මම ටිකක් ඔබට මතක් කරලා දෙන්නයි යන්නේ මේ උදෑසන. දෙවියන් වහන්සේ අපේ ගැලවුම් කරු. ආමෙන් කියන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ මගේ උපකාරයයි. මේ වැනි යුගයක දේව ජනතාව අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන්නට යනවා. මමට කතාවක් කියන්නටයි යන්නේ. මේ කතාව අහනකොට ඔබ පුදුමත් වේවි. බ්‍රහස්පතින්දා උදෑසන මම වත්තල කියන්නව ප්‍රදේශයට යනවා. පවුලක් උදෙසා යාත්නයක් කරන්නට ස්ථානය යන විට එයා ගෙයක් හදපු කෙනෙක්, ගේ හදපු කෙනා ඇස්වල කඳුළු පුරවලා කියනවා පාස්ටර්ට මතකද ඇවිල්ලා අත්තිවාරම් ගල දාපු විදියට. මං කිව්වා මොකද මට අමතක වෙන්නේ? එයාගේ නිවාස වැඩේ ආරම්භ කරන විට එයාට වැඩිපුර සල්ලි තිබ්බේ නැහැ. නමුත් එයාට නිවසක් ගැන සිහිනයක් තිබ්බා. ඇදහිල්ලෙන් අත්තිවාරම ගල දැම්මා. ඒ ඇදහිල්ලෙන් කිව්වා පාස්ටර් අපි අවුරුද්දක් ඇතුළතදී මේක අපි අවසන් කරමු කියන එක. මම කිව්වා මමත් මගේ ඇදහිල්ල ඔබ සමග එක්කව කරගන්නවා. ඊට පස්සේ කියන්න පටන් ගත්ත පාස්ටර් මේ නිවස අපිට ගොඩනංවන්න හැකියාව ලැබුණේ හාස්කම් රාශියක් සිද්ධ වුණා. ඒ කිව්වා මගේ හාස්කම් කිව්වොත් මිනිස්සු විශ්වාස කරන්නෙත් නැහැ කිව්වා. එක්තරා දවසක එයා ගමනක් යන විට එයා කියනවා එක්තරා මිනිහෙක් එයාත් කතා කරලා කිව්වා මට ඕනේ ඔබට උදව්වක් කරන්නට. දන්නේ නැති කෙනෙක් කතා බහ කරලා එයාට ඒ වෙලාවෙම පසිදු ලක්ෂ 5ක චෙක් එකක් ලියලා දුන්නලු. ලක්ෂ 5ක චෙක් එකක්. දෙවියන් වහන්සේ ගැන දැනුම අපිට තියෙන්න ඕනේ. කවුද මේ දෙවියන් වහන්සේ? අපිට උපකාර කරනවා මේ යුගයේදී. අපිට දෙවියන් වහන්සේගේ උපකාර ලැබෙන්නට යනවා. ඒ දැනුම අවශ්‍යයි. දෙවියන් වහන්සේ මගේ මැවුම්කාරයා. ඒ දැනුම ඔබ ළඟ තිබෙන්න ඕනේ. දෙවිදුන් මට ප්‍රේම කරයි. දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා. ඒ දැනුම ඔබ ළඟ තිබෙන්නට ඕනේ. දෙවිදුන්ට මා ගැන සලස්මක් තිබෙනවා. ඒ සිතුවිල්ල ඔබ ළඟ තිබෙන්න ඕනේ. දෙවිදුන්ට මා ගැන සලස්මක් තිබෙනවා. සිතුවිල්ල. දෙවිදුන් මට ආදරෙයි. දෙවිදුන් මට උපකාර කරයි. දෙවිදුන් මව සුව කරයි. දෙවිදුන් මට සපයයි. දෙවිදුන් මාව ගලවයි. මේ සිතුවිලි
ඔබේ දෙවියන් වහන්සේ ගැන මුල් බහින්නට ඕනේ. නමුත් ඔබ දන්නවද මේ සිතුවිලි වලට එරෙහිව යක්ෂයා ක්‍රියා කරනවා. යක්ෂයා හරිම දක්ෂයි මිනිස්සුන්ට බොරුව ප්‍රකාශ කරන්නට. ඒ නිසා තමයි පාවුල්තුමා කියන්නේ මේ ඉගැන්වීමේ දෙවියන් වහන්සේගේ දැනුමට එරෙහිව ක්‍රියා කරන්නා වූ සෑම සිතුවිල්ලක්ම දෙවියන් වහන්සේගේ දැනුමට එරෙහිව ක්‍රියා කරන්නා වූ සෑම සිතුවිල්ලක් ජේසුස් වහන්සේ සාතන් ගැන නැත්නම් යක්ෂයා ගැන යම් කිසි ආකාරයෙන් අදහසක් දෙනවා. යොහන් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදේ. නුබලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. නුබලාගේ පියාගේ තෘෂ්ණාවෙන් ඉෂ්ට කරන්නට කැමතිය. ඔනහන් ගන්නක ඔහු පටන් ගැනීමේ සිට මිනි මරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැතිහෙයි. ඔහු සැබෑහි පැවතෙන්නේ නැතිය. ඔහු බොරුවක් කියන කල තමාගෙම දේ කියයි. නැත්නම් තමාගෙම භාෂාව කතා කරයි. යක්ෂයාගේ භාෂාව බොරුව. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය. ජේසුස් වහන්සේ යක්ෂයා ගැන කියනවා යක්ෂයා බොරුවේ පියාය. යක්ෂයාගේ කතාවේ භාෂාවේ නම බොරුලු. අද වර්තමාන ඉන්නව මිනිස්සුන්ට යක්ෂයා නොයෙක් ආකාර බොරු අතුල් කරලා ඒව දැන් සිතුවිලි වෙලා තිබෙනවා. ටික බලන්ට ඔබට මේ වගේ සිතුවිලි එනවද? මට කවදාක්වත් වෙනස් වෙන්න බැරි වේවි. ඒක බොරුවක්. ඒක ස්වර්ගයේ සිතුවිල්ලක් නෙවෙයි. බයිබලයේ සිතුවිල්ලක් නෙවෙයි. ඒක අපායෙන් එන්නා වූ සිතුවිල්ලක්. සමහර කට්ටිය ඔබට හිතනවා කවදාක්වත් මගේ මහත්තයා, මගේ නෝනා, මගේ දරුවා වෙනස් වෙන්නේ නැහැ. ඒක වැරදි සිතුවිල්ලක්. ඒ සිතුවිල්ලට එරෙහිව අපි නැගිටින්න ඕනේ. සමහර කට්ටිය ඔබට හිතනවා මේ වසංගතයේ කාලේ අපි විනාශ වෙන්න යනවා. අපි නැති වෙන්න යනවා. අපි නාස්ති වෙන්න යනවා. මම ඔබට කියන්න කැමති එක වැරදි සිතුවිල්ලක්. මේ වසංගත කාලේ දේව උපකාර ඔබට ලැබෙන්න යනවා. ඒ සිතුවිල්ල දමා ගන්නට. සමහර කට්ටිය ඔබට මෙවැනි සිතුවිල්ලක් එනවා. මම වටින්නේ නැති කෙනෙක්. මම වටින්නේ නැති කෙනෙක්. ගිය සති කීපය තුලදීම මම බොහෝ දෙනෙක් එක්ක කතා බහ කරා. ජීවිත නැති කරගන්න හදන්නා වූ සෙනඟ. ඊට හේතුව ඔන්න මට කතා කළා කියනවා පාස්ටර් මම වටින්නේ නැහැ. මගේ පවුලේ කට්ටිය මට කිව්වා. මගේ දෙමව්පියන් මට කිව්වා. මගේ හස්බන්ඩ් මට කිව්වා. මගේ බොයිෆ්‍රෙන්ඩ්, මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කිව්වා මට වැඩක් නැහැ පාස්ටර් ජීවත් වෙලා මට කිසි වටිනාකමක් නැහැ. ඔය සිතුවිල්ල අපායේ සිතුවිල්ල. කිසි වටිනාකමක් නැහැ කියන සිතුවිල්ල සම්පූර්ණ බොරු සිතුවිල්ලක්. අපායෙන් එන්නා වූ සිතුවිල්ලක්. දෙවියන් වහන්සේ මට ආදරය කරන්නේ නැහැ. වැරදි සිතුවිල්ලක්. මං ගොඩාක් පව් කරලා තිබෙනවා. ඒ නිසා මට කවදාකවත් සමාව ලැබෙන්නේ නැහැ. මං දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරපු නිසා දෙවියන් වහන්සේ හැමදාම මාත් එක්ක තරහ වෙලා ඉන්නවා. වැරදි සිතුවිල්ලක්. මට කවදාක්වත් දෙවියන් වහන්සේ දෙසා යමක් කරගන්න බැරි වේවි. වැරදි සිතුවිල්ලක්. මේ වැරදි සිතුවිලි මේවා යේසුස් වහන්සේගේ සිතුවිලි නොවේ. මට අහුම්කම් දෙන සමහර කට්ටිය ඔබගේ මනසේ මේ සිතුවිලි පිරීලා. පවුල්තුමා ඒක නිසා තමයි උගන්වන්නේ මේ සිතුවිලි ඔබ හෙලා දකින්න ඕනේ. මේ සිතුවිලි
ඔබ වහල්කමට අත්පත් කරගන්නට ඕනේ. සිතුවිලි ඔබේ හොඳම මිත්‍රයා නැත්තම් ඔබගේ සතුරා වෙන්න පුළුවන්. ඔබ දන්නවද බොරුවක් හඳුනා ගන්න තියෙන එකම ක්‍රමය තමයි සත්‍යතාවය හඳුනා ගන්න ඕනේ. සත්‍යතාවය දන්නේ නැතිනම් බොරුව ඔබට කවදාක්වත් හඳුනා ගන්නට බැරි වේවි. ඊ타ත්ම කනගාටුවෙන් මේ දේ ප්‍රකාශ කරනවා. අද ගොඩක් දේව දරුවන් බොරුවට රැවටෙන්නේ සත්‍යතාවය ගැන එළිදරව්වක් නැති නිසා. බොරුව ගිලින්නේ ඇත්ත දන්නේ නැති නිසා. යොහාන 8 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ කියනවා ඔබ සත්‍යතාවය දැනගන්න යනවා. ඒ සත්‍යතාවය ඔබව නිදහස් කරන්නට යනවා. සත්‍යතාවය ඔබ තුල පැලවෙන විට බොරුවට බැරි වෙනවා ඔබ තුල රජ කරන්නට. ඒ හේතුව නිසා තමයි සත්‍යතාවය අපි දැනගන්නට ඕනේ. මම දැක තිබෙනවා සමහරක් කට්ටිය අවුරුදු 15 20 25 30 40 පල්ලි යනවා. නමුත් ජීවිතේ ඉදිරියට යාමක් නැහැ. ජීවිතය ඔවුන් එකම රවුමේ තමයි කැරකෙන්නේ. ඇයි? ඔවුන් සත්‍යතාවය දන්නේ නැති නිසා බොරුව පිළි අරගෙන ඉවරයි. ඒ බොරුව ඔවුන්ව වහල්කමකට අල්ලලා, ඒ බොරුව ඔවුන්ව දේව පොරොන්දු වලින් ඔවුන්ව දුරස් කරලා තිබෙනවා. පවුල්තුමා අපිට කියනවා ඒ සිතුවිලි ඔබ වහල්කමකට ගන්නට ඕනේ. ඒ සිතුවිලි ඔබ හෙලා දමන්නට ඕනේ. ඒ වගකීම ඔබ සතුව තිබෙන්නේ. ඒ දේ කරන්ට මගේ බෙතනියකේ මිත්‍රයන් උන්වහන්සේ ඔබට ඒ ආධිපත්‍ය දීලා තිබෙනවා. මගෙන් අසාවි පාස්ටර් මොනවද අපි කරන්නට ඕනේ? තව ටික මොහොතකින් දෙවියන් වහන්සේගේ නොවන හැම සිතුවිල්ලක්ම අපි යන කරන්ට යනවා අපේ මනසෙන් එළියට යන්න. දෙවියන් වහන්සේගේ නොවන සිතුවිලි අපි මින් පසුව බාර ගන්නට යන්නේ නැහැ. ඒවා අපි හෙලා දක්වලා ප්‍රතික්ෂේප කරන්නටයි යන්නේ. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ සිතුවිලි අපේ මනස තුළට අපි දාගන්නට යනවා. දේව සිතුවිලි අපි දාගන්නට යනවා. දේව සිතුවිලි අපේ තුළට දාගත්තට පස්සේ ඒ දේව සිතුවිලි අපේ ජීවිතවලට ඉහළින්, අපේ පවුල්වලට ඉහළින් අපි වචනවලින් නිදහස් කරන්නට යනවා. මෙවැනි යුගයක බොරු සිතුවිලි, වැරදි සිතුවිලි ඔබගෙන් අයින් වෙන්නටත්, නිවැරදි සිතුවිලි, සත්‍යතාවයේ සිතුවිලි ඔබ තුල පැලවෙන්නටත් ඕනේ. සිතුවිලි යක්ෂයා ගෙනෙන්නේ බීජයක් හැටියටයි. මම දැන් මේ කියන දේ ගැන ටිකක් ඔබ සිතන්න. නරක, පෞකාර, අපරාධ දේවල් අපි කාටවත් කියන්න ඕනේ නෑ, හිතන්න. ඒවා ඉබේම මිනිස්සුන්ට ඇති වෙන. ඇයි? අපි ජීවත් වෙන්නේ පෞකාර ලෝකයක නිසා. නමුත් හොඳ සිතුවිලි, බයිබලයේ සිතුවිලි සිතන්ට නම් අපි වෙහෙස දරන්නට ඕනේ. මගේ ආත්මෙට ශුද්ධාත්මයන් වහන්සේ ලොකු පෙළඹවීමක් ගේනවා. විශේෂයෙන්ම මේක නරඹන්නා වූ ගොඩක් තරුණ තරුණියන් ඔබට දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේගේ නොවන සිතුවිලි අයින් කරන්නටත්, දෙවියන් වහන්සේගේ වෙන සිතුවිලි ඔබ තුල දමා ගන්නටත් ඔබ ඕනේ.
මා සමග එක්කවෙන්ට යනවාද මේ පුංචි යාඥාව කරන්නට. ඉස්සල්ලාම දෙවියන් වහන්සේගේ නොවන දේ අපි ප්‍රතික්ෂේප කරන්නටයි යන්නේ. දෙවියන් වහන්සේගේ නොවන දේ අපි අනකරන්නට යනවා අපේ මනසෙන් අයින් වෙන්න. පුංචි ඉල්ලීමක් ඔබ හැම කෙනෙක්ම මේ දේ මා සමග කරන්න. පුළුවන් ඔබ යාත් දෙක අල්ලගෙන ඔබ ඔළුවේ කොහේ හරි මේ යාත් දෙක තබන්ට. ඒ යාත් දෙක තබන මොහොතේදී ඔබගේ ඔළුවේ වැරදි සිතුවිලි මනසේ වැරදි සිතුවිලි තිබෙයි නම් පාස්ටර් මොකද මේ වැරදි සිතුවිලි? මම වටින්නේ නැහැ. මගේ ආත්මයට උත්තර ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මා ගැන සැලැස්මක් නැහැ. මම මහ පව්කාරයෙක්. මම නිකමෙක්. මම ප්‍රතික්ෂේප වුණා වූ කෙනෙක්. මා අසමත් කෙනෙක්. මට කවදාකවත් වෙනස් වෙන්න බෑ. මට කවදාකවත් ඉදිරියට ඉහළට යන්න බෑ. දෙවියන් වහන්සේ මට සමාව දෙන්නේ නැති වේවි. දැන් එවැනි සිතුවිලි ඔබ තුල තිබෙයි නම් දැන් ඒ සිතුවිලි වලට අභියාන කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒකෙන් එක සිතුවිලි දැන් දේව ජනතාවගේ මනස් වලින් ඒ සිතුවිලි පහවන්ට කියලා අපි යාත්‍රා කරනවා. දෙවියන් වහන්සේගේ නොවන සිතුවිලි වලට අයිතියක් නැහැ. දේව ජනතාවගේ මනස් වල වාසය කරන්නට. දැන් එක එක සිතුවිලි ඔබ ඇදහිල්ලෙන් අයින් කර දමන්නට. අයින් කර දමන්නට. ඔබ අයින් කර දමන්නට. මට හරියන්නේ නැහැ. මට කසාදයක් හරියන්නේ නැහැ. මගේ කසාදේ හරියන්නේ නැහැ. මගේ දරුවෝ වෙනස් වෙන්නේ නැහැ. මගේ බිස්නස් එක හරියන්නේ නැහැ. මේ සිතුවිලි එකෙන් එක අයින් කරන්නට. ඒවා අයින් කරන්නට. මට කවුරුත් ආදරේ නැහැ. ඒ සිතුවිලි අයින් කරගන්න දැන්. දැන් සිතුවිලි අයින් කරලා තිබෙන නිසා දැන් අලුත් සිතුවිලි ටිකක් ඔබගේ මනසට දමන්නයි යන්නේ. දේව වචනේ සිතුවිලි ඔබ තුල දමා ගන්න ඕනේ. මොන වගේ සිතුවිලිද? දෙවියන් වහන්සේ මට ආදරේ. මම වටින කෙනෙක්. ඒ සිතුවිලි ඔබගේ මනස දාගන්න. දෙවියන් වහන්සේට මා ගැන සැලැස්මක් තිබෙනවා. දෙවියන් වහන්සේ මට සුවය සහනය දෙන්න යනවා. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරන්න යනවා. දෙවියන් වහන්සේ මම කරන දේවල් සඵලත් කරන්න යනවා. දෙවියන් වහන්සේ මම කරන යාඥාවල් වලට දෙවියන් වහන්සේ උත්තර දෙන්න යනවා. ඒ සිතුවිලි ඔබ තුල දමා ගන්නට දැන්. දෙවියන් වහන්සේ මම අතහරින්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ දිව්‍යමය ලෙස මට සපයන්න යනවා. මගේ පවුලේ කට්ටිය ජේසුස් වහන්සේව දැනගන්න යනවා. මම දේව සේවය කරන්නට යනවා. ඒ සිතුවිලි ඔබ තුල දමා ගන්නට දැන්. මම විශේෂ කෙනෙක්. ඒ සිතුවිලි දා ගන්නට දැන්. දැන් ඔබ තුල ඒ සිතුවිලි ඔබ දමා තිබෙනවා නම් දැන් මා සමග එක්කව වෙලා ඒ සිතුවිලි අපි නිදහස් කරන්නට යනවා. දැන් තමාගේ අවස්ථාව තමාගේ ජීවිතය ගැන තමා කතා කරන්නට යනවා. තමාගේ තිබෙන සිතුවිලි වල තමා හඩක් දෙන්නයි යන්නේ දැන්. දැන් ඔබට පුළුවන් නම් එක අතක් ස්වර්ගයට ඔසවලා එක අතක් ඔබගේ හදවත ළඟ තියාගෙන ඔබගේ ජීවිතයේ ඉහළින් මේ දේවල් කියන්න. මම දේව දරුවෙක්. මම වටින දරුවෙක්. මම ආශිර්වාදලත් කෙනෙක්. මට හරි යනවා. මගේ යාත්‍රාවට උත්තර ලැබෙනවා. මම සාර්ථක වෙනවා. මම නිරෝගී කෙනෙක්. මම බලවන්ත කෙනෙක්. දෙවියන් වහන්සේ මා සමග සිටින කෙනෙක්.
ඒ දේවල් ඔබේ ජීවිතේ ඔබ ඉහළින් ප්‍රකාශ කරන්නට. මට හොඳ ස්වාමිපුරුෂයෙක්, මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ භාර්යාවක්, හොඳ මවක් මම වෙන්න යනවා. ඒ සිතුවිලි ඔබ තුළ දමා ගන්නට. දැන් ඔබ ඒ සිතුවිලි ඔබගේ ජීවිතය ඉහළින් ඔබ ප්‍රකාශ කරා නම් දැන් මා සමග එක්කව වෙලා දැන් ඔබගේ නිවසට, ඔබගේ පවුලට ඔබ ඒ සිතුවිලි ප්‍රකාශ කරන්නටයි යන්නේ. ඔබ තුළ ඒ බලය තිබෙනවා. දැන් පුළුවන් ඔබගේ දෑත් මේම දිගු කරමින් ඔබ ඇදහිල්ලෙන් ඒ සිතුවිලි වලට හඩක් දෙන්න නම් මගේ පවුල ආශිර්වාද ලබන්න යනවා. අපිට කෝවිඩ් එන්නේ නැහැ. අපේ පවුල සුරක්ෂිතයි. අපේ පවුල ආශිර්වාදවත් පවුලක්. අපේ පවුල දේව සේවය කරන්න යනවා. අපේ පවුල සාප වලින් නිදහස් වෙලා තිබෙනවා. හලරන්දලබෝ සොලලියරබබබබබබබ. ඒ ප්‍රකාශන ඔබ කරන්ට, ඔබ කරන්ට ඒ ප්‍රකාශන. ඒ සිතුවිලි වලට හඩක් දෙන්නද. Thank you Jesus. Shaba Rahandalabo Sokaraba. Stuti, stuti, stuti. Hallelujah. Hallelujah. Shakoriandalabaso kokorababababababa. එමෙන් ඔබගේ ජීවිතයට, ඔබගේ පවුලට මේ ගීතිකව අපි ගායනා කරන්නට ඔබ මට ආශිර්වාද කරන්න. එමෙන් ඒ ගීතිකව අපි ගායනා කරමු. අපි ප්‍රකාශ කරන්නට යනවා. ඔබේ ජීවිතයට ඔබ ගායනා කරන්නට, ඔබගේ පවුල උදෙසා ගායනා කරන්නට, ඔබේ සභාව උදෙසා ගායනා කරන්නට. Thank you Jesus. ඔබ මට ආශිර්වාද කරන්න. Amen. මගේ සීමාවන් ඔබ පුල් කරන්න. ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ. ඔබ මට ආශිර්වාද කරන්න. මගේ සීමාවන් ඔබ පුල් කරන්න. ඔබගේ අත දිගු කර මට දුක් ඔබ මට ආශිර්වාද කරන්න. Amen. Yes. මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න. Amen. ඔබගේ අත දිගු කර මට දුක් නොවනසේ. ඔබ මට ආශිර්වාද කරන්න. මගේ සීමාවන් ඔබ පුළුල් කරන්න. ඔබගේ අත දිගු කර මට දුක් Amen. Then Pastor Jude, Pastor Du, Diane, Danica, Samagek Sitwela, Bahama Kenekud Sapie, Ashirwad Nidahas Karanta, and any Sabo Kohe city at that, with that Osavala, Yashirwad and Balabagant. වහන්සේගේ පුත්‍රය හැටියට ස්වාමිනී ඒ හැම නිවසකට අපි දැන් ඒ ආශිර්වාද නිදහස් කරනවා. වහන්සේගේ සුවය, සඵලත්වය, සහනය, හාස්කම නිදහස් කරනවා. අපි නිදහස් කරනවා. අපි නිදහස් කරනවා. එමෙන් දැන් අපි සමයි කවලා ඉන්න හැම කෙනෙක් ඔබ කියනවාද? ඔව් මම එය ලබා ගන්නවා. ඔව් මම එය ලබා ගන්නවා. ඔව් මම එය ලබා ගන්නවා. හාස්කම ලබා ගන්නවා. සඵලත්වය මම ලබා ගන්නවා. ඒ ආශිර්වාදය මම ලබා ගන්නවා. හලෙලූයා. මගේ නිවසේ තිබෙනවා. ස්තුති. ස්තුති මගේ රත්තරන් ජේසුනි. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 Pastor Anand ඇතුළු අපේ මුළු සිංහල සභාවේ පාස්ටර්ස්ලා
අපේ කාර්ය මණ්ඩලයෙන් අපි ඔබ හැම කෙනෙක්ට ස්තුති කරනවා. අපි සමග ඔබ සිටගෙන ඉන්න නිසා සයි වගේම අපිට යමක් කරන්න පුළුවන් නම් ඔබ අපිට කතා බහත් කරන්න එනම් ඔබ හැමෝටම ජේසු පේටයි ඉතා ආශිර්වාදලත් සතියක්. ආමෙන් ආමෙන් ආමෙන්.